නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ එවමෙකෝ භික්ඛවේ චතුහි ධම්මේ සමන්නාගතෝ භික්ඛු ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස කතමෙහි චතුහි ඉදවෙක්ඛේ භික්ඛු තානකුසලෝච හෝති දුරේ පාතිච අක්ඛන වේදීච මහතාච කායස්ස පාදාලේ තාතිති ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ බවතුන් ප්‍රමුඛ මෙම මොහොත ප්‍රඥානාලිකාව තුළ කෙරෙන්නා වූ ධර්මදේශනාවක් නැරඹීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ ලක්වාසී ලෝවාසී සදහැබර පින්නතුනි ආරාධිත බවතුන් අපට නිවනට උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනයක් කියන නිදහස් මාතෘකාව ලබා දීලා තිබෙනවා. ඒ අනුව අපි පරිහරණය කරන ත්‍රිපිටකය තුළ අප විසින් තෝරාගත්ත යම් පෙළ දහම් තියෙනවා. ඒ පෙළ දහම් වල ඊළඟ එකක් තමයි තෝරාගන්නේ. පෙළ දහම් කීපයක් තිබෙනවා අපිට. පුංචි පුංචි කොටස් තියෙනවා, ගාථා තිබෙනවා. ඒ වගේ. ඒ අනුව මගේ මේ අතේ තියෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයයි. මේකේ 4 වෙනි වග්ගයට කියන්නේ බ්‍රාහ්මණ වග්ගය කියලා. 4-4-4-1 කියන සූත්‍රයට කියන්නේ යෝදා ජීව සූත්‍රය කියලා. යෝදා ජීව කියන්නේ යුද්ධෙන් ජීවත් වෙන කියන එක. යුද බටයා සාමාන්‍යයෙන් යුද්ධෙන් ජීවත් වෙන යුද බටයා රජුරුවන්ගේ කොටසක් වගේ. රජුරුවන්ට හිතට අල්ලලා යන්නේ රජුරුව ආරක්ෂා කරනවා නම් සහ සතුරන් පරාජය කරනවා නම්. සතුරන් පරාජය කිරීම සඳහා ඒ කාලේ තිබුණ උපක්‍රම අතර උපක්‍රම 4ක් තිබිලා තිබෙනවා. ඒ 4න් වැඩ ගන්න පුළුවනි නම් මේ යුද බටයා රජුරවන්ට හිතකර වෙන ආකාරය මේක පැහැදිලි කරලා තිබෙනවා. ඒක තමයි උපමාව. ඒ උපමාව සසුනේ පිළිවෙත් පුරන්න ප්‍රවිෂ්ඨ වුණා වූ භික්ෂුව හෝ භික්ෂුණිය හෝ උපාසක හෝ උපාසිකා කියන මේ උරුමේ ඇති අය කොහොමද මේ ක්‍රම 4 පාවිච්චි කරන්න ඕන කියන එක තමයි මේකෙන් කියන්න උත්සාහ කරන්නේ. පාළි අපි අරන් බලමු. චතුර්භික්ඛවේ අංගෙහි සමන්නාගතෝ යෝදා ජීවෝ රාජා රහෝ හෝති රාජ භොග්ගෝ රඤ්ඤා අංගන්තේව සංකං ගච්ඡති. රජුරන්ගේ අංගයක් වගේ වෙනවා කියන එකෙන් පෙන්වන්නේ. අංග 4කින් සමන්නාගත යුද බටයා රජු විසින් ආරක්ෂා කළ යුතුයි. රජුරන්ගේ කොටසක්ම ගණයට වැටෙනවා. රජුරෝ වෙනයි යා වෙනයි නෙමෙයි රජුරෝ රැකෙන්නේ කියන අංගය නිසා කියන එක. ඊට පස්සේ ඒකේ තියෙනවා ඔහු සතු චරිත ලක්ෂණ 4ක්. ඉදවික්කේ යෝදා ජීවෝ ඨාන කුසලෝච හොති. ඨාන කුසලෝච හෝති. යුද බටයට මොකද්ද කරෙන්න ඕන කරලා තියෙන්නේ? විදීමෙහි දක්ෂ වෙන්න ඕනේ. ඨාන කුසලෝ කියන්නේ තැනේ දක්ෂකම කියලා කියමුකවා. ස්ථානයට අදාළ දක්ෂකම. තැනට ගැලපෙන විදිහටනේ ඒ කාලේ නම් T56 පාවිච්චි කරන්න මේ ඊතලේ පාවිච්චි කරන්න. ඒකයි පෙන්ලා ඨාන කුසලෝ හෝති. පළවෙනි කාරණාව. දුරේ පාතිච. තවත් වචනයක් පෙන්නවා දුර ඊතලයේ දුර හෙලන්න පුළුවන්කම තියෙන්න වෙනවා. පාතිච කියන කෙන් තන්නේ හෙලනවා කියන අර්ථය ඉතලිය නිදහස් කරපුවාම බොහොම දුර යවා ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. අක්ඛන වේදීච ඊළඟ වචනයක් පෙන්නනවා. අක්ඛන වේදීච කියන එකේ තේරුම ඒ කාලේ පාවිච්චි කරලා තිබෙනවා මේ රාත්‍රියට පෙනෙන්නේ නැහැ කරුවලයි. නමුත් විදුලි එළියක් වටනහම මේ විදුලි එළිය වැටිලා නිවෙන කාලය තුර විදින්න දක්ෂ වෙන්න වෙනවා. ඒ මොහොතේ ෂණයෙන් එළිය නිවෙන්න පෙර අදාළ ඉලක්ක අරගෙන මේක කරන්න පුළුවන්. සතුරන් මර්ධනයේදී රාත්‍රියට කරන්න පුළුවන් ප්‍රක්‍රමයක් වශයෙන් තමයි භාවිතා වෙලා තියෙන්නේ. අක්කන වේදී වෙන්න ඕනේ. විදුලියෙන් විදින්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ වගේම තවත් තියෙනවා මහතෝච කායස්ස පාදා ලේතා කියලා. කියන්නේ
මහත් සේනා සමූහයන් බලසෙන් කියලා කියන්නේ බලසෙන් බිඳලන්න පුළුවන්කමක් තියෙන්න වෙනවා. මෙන්න මේ යුද භටයා සතු තැනෙහි දක්ෂ වීම, හීතලයේ දුර හෙලන්න පුළුවන් වීම, විදුලියෙන් විදින්න පුළුවන්කම සහ මහත් සේනාවක් විනාශ කරන්න පුළුවන්කම කියන මේ කාරණා හතර ශාසනික ජීවිතයේ උපක්‍රම හතරක් වශයෙන් තමයි ගලපලා තිබෙන්නේ. මේක ගත්තේ උපමාවක් වශයෙන් විතරයි. ඊට පස්සේ තමයි අර මම ගත්ත පාඩේ මහණෙනි එපරිදිම කරුණු හතරකින් සමන්වාගත මේක නම් කියලා තියෙන භික්ෂු කියලා විතරයි. භික්ෂුවක් ආමන්ත්‍රණය කරපු නිසා වෙන්නේ නැති. නැත්නම් මම නම් දකින්නේ අනුගමනීය ප්‍රතිපදාව යන ඕන කෙනෙකුට හරියනවා. ආහුණෙය්‍ය පාහුණෙය්‍ය දක්ඛිනෙය්‍ය අංජලිකරණීය වෙන්න නම් නැත්නම් ආර්ය සංඝරත්නයේ සතු මෙහෙම ලියන්න හේතුව හාමුදුරුවෝ සතු ගුණයක් කියලා මේක හිතපු නිසා මේ සංඝරත්නය ගැන ලියන්නේ. නැත්නම් ආර්ය කියන පරපුර සෝවාන් වලින් එහා පැත්තට ගත්තාම ඕන කෙනෙක් ගාව තියෙන නිකලස් බව වෙනකොට ඔය ආහුණෙය්‍ය පාහුණෙය්‍ය දක්ඛිනෙය්‍ය අංජලිකරණීය සතු ගුණ එනවා. ඒ ගුණ නිකන් එන්නේ නැහැ. මෙන්න මේ කාරණා හතරක් අනුගමනය කරන්න වෙනවා. මේ සස්නෙහි ශාසනෙත් තියෙනවා මොකද්ද? තාන කුසල තියෙනවා, දුරේ පාති තියෙනවා, අක්කන වේදී තියෙනවා, කාය විධාරණය තියෙනවා. මට ලැබී තිබෙන කාලයට අනුව මෙන්න මේ හතර ගැන තමයි මම අද කතා කරන්නේ. කතංච බික්කු තාන කුසලෝ හෝති. මොකද්ද මේ තැනට අදාළ දක්ෂතාවය කියලා කියන්නේ? වෙන මෙතනදී මේක පරිවර්තනය කරලා තියෙන ආකාරය මට ටිකක් මදි. ඉද බික්කු සීලවා හෝති වරහන් පයන්න දාලා පෙයාලන් දාලා සමාදාය සික්කති සික්කා පදේසු ඒවං කෝ බික්කවේ තාන කුසලේතු. මේක වර්තමානයට ගැලපුවට හරියන්නේ නැහැ. වර්තමානයේ අවුරුදු 300ක් තිස්සේ ඔය කියන ශික්ෂාපද සංවරේ හිටිය අපේ භික්ෂු පරම්පරාවල්. නමුත් ස්ථානයේ දක්ෂතාවය වැඩුන්නේ නැහැ. ඒ නිසා මේකෙන් පෙන්වනු ලබන්නේ මීට වඩා තැනට ගැලපෙන දක්ෂතාවය කියන එකනේ තාන කුසල කියලා පෙන්වන්නේ. දැන් සීල සූත්‍රය ආරම්භ බැලුවොත් සීල සූත්‍රය පැහැදිලි කරව දාරන්නේ මොකද්ද? සීලවතා කෝපනා යස්මතෝ සාරිපුත්ත කතමේ ධම්මායෝනිසෝ මනසිකාතබ්බාති. සිල්වත් උන කෙනා මොකද්ද නෝනින් මෙනෙහි කරන්න ඕනේ? නොනොහින් මෙනෙහි කරන්න පුළුවන් තැනට එන්න අදාළ සිල්වත්කමක් කර පැහැදිලි කරන්නේ. ඒ නිසා මේ සිල්වත් කියන වචනේ ගිහි සමාජයට පංචශීලයේ හෝ පැවිදි සමාජයට දසාමන සීලය හෝ උපසම්පදා සීලය හෝ කියන මේ පද පොයට අට සීලය හෝ කියන ශික්ෂාපද සංවරය එක්තරා ප්‍රාථමික පිහිටීමක් පමණයි. මේ හැමෝටම තිබෙනවා මම දකින ආකාරයට ආර්යකාන්ත සීලය කියලා එකක්. ආර්යකාන්ත කියන එකේ තේරුම ආර්යයන් කැමති කියන එක. ආර්යයන් කියන අය පුද්ගලයා මෞකසින් බිහිවී ජීවිතාසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් දකින්නේ නැහැ. එහෙම සම්මතයට පෙනුනට ඔවුන් දකින්නේ අපි මේ මොහොත පහසු කරමින් ඉන්න අය කියලා. මේ මොහොතට ලොකු කාලයක් නැහැ. තත්පරයකටත් වඩා අඩු කාලයක් තියෙන්නේ. මේ මොහොතේ අපි ළඟ සිදුවෙන දේ තමයි ආර්යයන් දකින්නේ. මේ මොහොතේ අපි ළඟ සිදුවෙන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් නොසිතින් අරමුණකට එකතු වෙන එක. ගත වුණ පැත්තේ අරමුණුත් නැහැ, අතීත අරමුණු ඇවිදින්නෙත් නැහැ. දැන් අපි අර ගමනක් යනකොට පාදයේ තබන පාදයේ මත ජීවත් වෙනවා වගේ මේ මොහොතේ ජීවත් වීමක් කරනවම අවුරුදු 80ක 100ක ජීවිතයක් සංග්‍රහ කරන්න බෑ මේක තුළ. අන්න මෙන්න මේ මොහොතේදී මේ මොහොතේ පවතින ක්‍රියාවලියක් අපි ළඟ තියෙනවා. බුදුන් වහන්සේගේ ඉගැන්වීම තුළ සුතවා ආර්ය ශ්‍රාවකෝ කියන පදේ පාවිච්චි කරන්නේ අසුතවා පෘථග්ජනෝ කියන පදේ පාවිච්චි කරන්නේ මෙන්න මේ වෙනස තේරුම් කරන්න. ඒ පිළිබඳ දැක්මක් නැති බව අසුතවත් කියලා කියනවා. ඒ නිසා පෘථග්ජන භාවය කියන එකේ තුල පෙන්නනවා පංචස්කන්ධයකට එන දේ මම මගේ ආත්ම කොට ගන්න මුලාවෙන් මිදෙන්න දන්නේ නැතිකම පෘථග්ජන භාවය. එතකොට පංචස්කන්ධ කියන මට්ටමක් තියෙනවා ඒකේ. අන්න මේ පංචස්කන්ධයක් ඇසුරු කරගෙන ජීවත් වෙන මොහතක ජීවිතය කියන එක තමයි මෙතන මේ තැනට දක්ෂතාවය කියලා කියන්නේ. එතකොට අපට අතීතයේ හෝ අනාගතයේ යන්න ඕනේ වර්තමාන මොහොතේ සිදුවෙන දේ මොකක්ද කියලා හොයාගන්න වෙනවා.
වර්තමාන මොහොතේ සිදුවෙන කාරණා කීපයක් මට කියන්න පුළුවනි. අපි මේ ජීවිතේ යම් කාලයක් ගත කරපු අය වශයෙන් අපි මේ මොහොතේ පස්දොරට හෝ මනෝද්වාරයට එන කාරණයකට එකතු වෙනවා. එකතු වෙන්නේ බාහිර හමුවීම නිසාම නෙමෙයි. බාහිර හමුවට අදාළ එකතු කරගත්ත අගයක් චිත්තාභ්‍යන්තරයේ තියෙන නිසා. වපරැසින් බලනවා, ඇදේට බලනවා, එහෙම කියලා කියන වචන වලින් කියවෙන්නේ මේක තමයි. එහෙම නැත්නම් පරණ තරහ හිතේ තියාගෙන බලනවා ආදි වශයෙන්. මෙන්න මෙහෙම චිත්තාභ්‍යන්තරයේ තිබී එන්නා වූ තැනක ඉඳලා අපි මේකට එකතු වෙනවා. මේ චිත්තාභ්‍යන්තරයේ තිබිලා එන කාරණා ටික ප්‍රධාන කරුණු තුනකට මේ ත්‍රිපිටකය තුළ විග්‍රහ කරනු ලබනවා. පුද්ගලයෙක් තුළ uppannam කාමවිතක්කම් කියලා. ඒ කියන්නේ පස්පව් ආදී කොට ඇති යම් දෙයක් කරලා හෝ කලපුරුද්ද තුළ එහෙම කරන්න හිතෙන අදහස. ලෝභ කියන වචනේ පාවිච්චි කරන්නේ ගමෙන් පන්නා දාන්න, තර්ජනය කරන්න, ගර්ජනය කරන්න, වස්සාත්කම් ටික උරුම කරගන්න වගේ යොදන උපක්‍රම කියලා. එතකොට ඒක හිතට එන අවස්ථාව මේ මොහොත. තව මොහොතකින් ඒක නැති වෙලා යනවා. එතකොට කය යා වුණාට දැන් අර අදහස නැහැ. තව ටිකකින් එන්නේ ව්‍යාපාද විතර්කය. ඒකේ වචන රළු වෙලා පරුස වචන පාවිච්චි කරන්න හිතලා S2 රතු වෙලා තනන පෙනෙන ස්වභාවයකටපත් වෙනවා. එතකොට ඒ ව්‍යාපාත විතර්කයේ හිතට ආ වෙලාවට තිබෙන ගතිය. ඒක තවත් බලවත් වුණොත් එහෙම කඩු කිනිසි දරන්න පහර දෙන්න විනාශ කරන්න හිතෙනවා. එතකොට විහිංසා විතර්කය. මෙන්න මේ ඨාන කුසල කියලා කියන්නේ මෙන්න මේ තැන උපදින තැන තියෙන මේ తত্ত্বය. ස්ථානයේ කිව්වම තමයි ඇසේ කනේ නාසයේ දිවේ කය වෙන්නත් පුළුවන්. ස්ථාන වශයෙන් ගත් කල. නැත්නම් තවත් ස්ථාන හතරකුත් තියෙනවා ජීවිතේ. අපි හැම වෙලාවෙම වාඩි වෙලා ඉන්නවා මොහොතක, තවත් වෙලාවක හිටගෙන ඉන්නවා, තවත් වෙලාවක ඇවිදිමින් ඉන්නවා, තවත් වෙලාවක නිින්දි නැතුව දිගාවී ඉන්නවා. මේකට කියනවා සතර ඉරියව්ව කියලා. මේ ඨාන වෙන්න පුළුවන්. ඒ තැනදී උපදින්නා වූ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් හැකියාව, දක්ෂතාවය තමයි ඨාන කුසල කියන්නේ. ඒ නිසා බාහිර ශික්ෂාපද සංවරය තුළ පෘථග්ජන පුද්ගලයෙකුට ඨාන කුසල තියෙන්න බෑ. සදහම් වටහාගත්ත පුද්ගලයෙකුට තමයි ඒ මොහොතට අදාළ බාහිර කරුණු ඇතුව හෝ නැතුව චිත්තාභ්‍යන්තරයේ තිබී පවතිනා වූ තමන්ගේ දුර්වලකම් ටික හෙවත් උපන්න කුසල් හිතට එන්නේ. තමන් චිත්තාභ්‍යන්තරයේ තබා තිබෙනා වූ ලෝභ මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය මුල් කොටගෙන මේවා පස් දොරෙන් එනවා හිතට. අන්න තැන. ඒ තැන තමා කුමක් කළ යුතුද? දැන් මේ තැන සාමාන්‍ය සමාජය අය කරන්නේ ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ කියලා එකට එකතු වෙලා ගහ ගන්න, මරා ගන්න, කපා ගන්න, කොටා ගන්න, පලි ගන්න ප්‍රතික්‍රියා දක්වන එක. ලෝභ කරන, ද්වේෂ කරන, මෝහ කරන, ඊර්ෂ්‍යා කරන එක තමයි කරන්නේ. ආගම් ભેදකින් තොරව ලෝකෙ ඉන්න ඔක්කොම එක තමයි කරන්නේ. මේ බුදුන් වහන්සේ ඨාන කුසල කියන්නේ මේව කරනවාට. මෙන්න මේක හඳුනා ගන්න තියෙන දක්ෂතාවය. ස්ථානේ අදාළ තැනදී තමා නෙවෙයි මේ ක්‍රියාත්මක වෙන්නේ, තමන්ගේ කය නෙමෙයි, තමා පාලනය කරන්නා වූ චිත්තාභ්‍යන්තරයේ තියෙන මේ බලවේගය කියන එක. ඒ නිසා මම හිතනවා මේක ටිකක් හුරු කරගන්න නැතුව තේරුම් ගන්න අමාරුයි. මොකද ළමා කාලයේ පටන්ම බලවත් කළේ ඔය ඕනෑම ක්‍රියාකාරකමක් තුළ මේ හැඟීමට එනකොට එකතු වී ප්‍රතික්‍රියා දක්වන්න. ඒ වැරදි බව දන්නේ නැහැ. එයින් සසර හැදෙන බව දන්නෙත් නැහැ. දැන් මේ ආර්ය මාර්ගයේ යන්න ගියාම මේ තැන පාලනය කරන්න ඕන. ඒ පිළිබඳ ත්‍රිපිටක වචනය කොහොමද පවතින්නේ? ගිරිමානන්ද සූත්‍රය තුළ සහ විවිධ සූත්‍රවල පැහැදිලි කර වදාරනවා ත්‍රිවිධ විතර්කයේදී කියලා. පහන සංඥාවේදී පෙන්නනවා uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. uppannam කියන්නේ අර ඨාන ඒ මොහොතේ හටගත් එකේදී. එතකොට සාමාන්‍ය සමාජය කරන දේ පිළිබඳව තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා ඒක පිළිගන්නවා. අදිවාසේති. බැහැර කරන්න කල්පනා කරන්නේ නප්පජහති. වීරයෙන් පාලනය කරන්න කල්පනා කරන්නේ නවිනෝදේති. අවසනය දකින්න කමක් නැහැ ව්‍යන්ති කරෝති. චිත්තාභ්‍යන්තරයට සංගවලා ඉවර කිරීම විනා නොසංගවා අවසන් කරන්න ඕන කියලා කල්පනා කරන්නේ පෘථග්ජනයා නව්‍යන්ති කරෝති අනභවං ගමේති.
ඒ ඨාන කුසල නෙමෙයි ඨාන අකුසල. ඨාන කුසල නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති ත්‍රිවිධ විතර්කේදී. තුනම නෙමෙයි වර්තමාන මොහොතට කෝකද ආවේ ආවොත් දක්ෂ වෙන්න වෙනවා. ආවේ නැත්නම් කරන්න දෙයක්වත් නැහැ. මෙන්න මේ කාරණේ තේරෙනකොට මම දකිනවා බෞද්ධකමේ කියලා ගිහියෝ පැවිදි ස්ත්‍රීව පුහුසව මහානකමේ කියලා කරන්න නියත වැඩක් නැහැ. තම තමන්ට පැවරෙන රාජකාරියයි කරන්න තියෙන්නේ. මම නම් මවගේ වැඩ, පියානම් පියාගේ වැඩ, ගොවියා නම් ගොවියාගේ වැඩ. ස්වාමින් වහන්සේ නම් විහාරස්ථානයේ වැඩ, භික්ෂුණියන් භික්ෂුණී ආරාමේ වැඩ. උපාසක පිරිස නම් පොය දවසේ වැඩ. ඒවට විරුද්ධ වෙන්න කාරණයක් නැහැ. ඒ කාරණා කටයුතු ටික කරන්න ඕන කොහෙ හිටියත්. ඒකේ හොඳ හෝ නරක තියෙන්න බෑ. දැන් අපි කියමුකෝ මහානකමේ තියෙනනේ වත කියලා එකක්. වැසිකිලි වත ගඳයි මේ විහාරවත සුවඳයි කියලා විහාරවතට ඇලෙන්න හෝ වැසිකිලි වල ප්‍රතික්ෂේප කරන්න බෑ. දෙකම උපේක්ෂාවෙන් කරන්න ඕන. ඒ නිසා මේක අපිට මාරුවක් දීලා තියෙන්නේ වත මාරු කරගන්න. ඒ නිසා ඒ ක්‍රියාව නෙමෙයි මහානකම කියන්නේ. මහානකම කියන්නේ මේ ක්‍රියා තුනේදී උපදින කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයට එකතු නොවෙන්න සතිමත් වීම. උපමනයි මේ බුදුදහමේ භික්ෂු භාවයේ, භික්ෂුණී භාවයේ, උපාසක භාවයේ, උපාසිකා භාවයේ මග යනකොට කරන්න තියෙන්නේ. සරල දහමක් වශයෙන් තේරුම් ගත්තාම හරි ලේසි. මා ලොකු පොත් ගොඩාක් දැනගන්න ඕන කියලා කල්පනා කරන්න ඕන නැහැ. මෙන්න මේ විදිහට ඔන්න ඒක මම දකින්නේ නැහැ ආරම්භයේ එකවරටම එයි කියලා. නමුත් ආනාපාන සතිය මගින් ඇතුළවීම පිටවීමට සිහිය තියා ගැනීමෙන් හෝ ඇතුළවීම පිටවීම දැනෙන එකටයි සිහිය කියන්නේ, ඇතුළවීම පිටවීමට නෙමෙයි. අර ඒ මොහොතට සිහිය ගන්න. ඒ මොහොතට ඒකට එකතු නොවෙන්න සිහිය ගන්න පුළුවන් හැකියාව දිනු කරන්න ඕන කෙනෙක්. මම ආරම්භයේ සිට අවසානයේ දක්වාම දකිනවා බුදුසාමේ පුදුම විදිහේ සතියට දැනක් දීලා තියෙන්නේ කියලා. ඒකට අපේ බෞද්ධයෝ අනාගත බුදුහාමරංග සාසනයේ නිවන් දකින්න සිහිය නැති ජීවිතයක්මයි භික්ෂුත්වයේ පුරා, භික්ෂුණීත්වයේ පුරා, උපාසකත්වයේ පුරා, උපාසික භාවයේ පුරාම කරලා තියෙන්නේ. ඒ නිසා සතිය අරහන් අපේ අයට. සතිය කියන එක මොනවද කියලාවත් දන්නේ නැහැ. නමුත් බුදුන් වහන්සේ වදාරනවා අප්‍රමාදෝ අමත පදං, සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදයයි නිවනට මඟ. යෝජනා කරනවා සමාජයට මම කරුණා කරලා මේ බුදුදහමෙන් පෙන්නන සතිය කියන වචනේ මොකක්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න පසුගිය සතියකට පමණ පෙර කරපු ධර්ම දේශනාවක සතිපට්ඨාන සූත්‍රය ආශ්‍රයෙන් තොරව සතිය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කළා මම. ඔබත් ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න සමන්දර කෙනෙක් වශයෙන්. ඒ සතිය තමයි අපිට මේ සසරින් ගොඩ යන්න උදව් වෙන්නේ. එයාව අපිව වළක්වනවා. අපි අර ත්‍රිවිධ විතර්ක වලට අහු වෙලා යන එක, එහෙම නැත්නම් ඒවා විසින් අපි පාලනය කරන එක වළක්වලා ඒවෙන් මුදවන්න සමත් වෙනවා. මොකද සතිය කියන්නේ අමුතු එකක් නෙමෙයි, කුසල චෛතසිකයක් නේ. අභිධර්මයේ දෙපළස් චෛතසික ගණන් කරනකොට තේරෙනවා සද්දා සති කියලා. සද්දා සති හිරි ඔත්තප්ප අලෝභ ආදෝස ඔක්කොම කුසල චෛතසික. ඒවෙන් තමයි අකුසල චෛතසික බැහැර කරන්නේ. ඒවා දිනු කරන එක මේ පෙන්වන්නේ. සතිය වඩනවා කියලා. කුසල චෛතසික. සමාජයේ මොනවා හිතන් ඉන්නවද දන්නේ නැහැ. ඒ තේරෙනකොට එහෙම කියන්න පුළුවන්කමක් තියෙනවා. ඔන්න අපි පළවෙනි එකේ කාලය ගත කළා. එහෙනම් සදහම් තේරුම් අරගෙන තැනට දක්ෂතාවයටපත් වෙන්න ඕන භික්ෂුවකට, ඕන භික්ෂුණියකට, ඕන සිල්මෑණි කෙනෙකුට, ඕන උපාසක මහත්මයෙකුට, උපාසිකාවකට පමණක් නොව ගෙදර ඉන්න අම්මෙකුට, තාත්තෙකුටත් තේරෙනවා නම් පුළුවන්. බුදුදහම මේ පැහැදිලි කරන්නේ වනාන්තරගත වූ භික්ෂුන් වහන්සේලා විතරක් මේ සංයමයටපත් වෙන්න උන පාරක් නෙමෙයි. සමස්තය, සමාජයේ සමස්තය මේ මගේ යනකොට තමයි ඔවුන් මේ වර්තමානයේ හටගන්නා වූ අවුල් වලට, ගැටුම් වලට ලෝභය, දේශය, මෝහය පාවිච්චි නොකර පිළියම් හොයන පිරිසක් බවට පත් වෙන්නේ. කතංච බික්කේ බික්කු දූරේ පාතිච හොති. ඊට පස්සේ පෙන්වන්න ඕන කමක් තියෙනවානේ මේ දුර හෙලන්න, ඊතලියේ දුර හෙලන්න පුළුවන්කම. මේ මොකද්ද පෙන්වන්නේ? අන්න අපි අදාළ තැනට ඇවිත් තියෙනවා. පුද්ගලයෙක් කරනවා කියන එක වෙනුවට වර්තමාන මොහොතට මේක පෙන්නනවා. අතීත අනාගත වර්තමාන වේවායි, ඉන්ද්‍රිය අනුබද්ධ වේවායි, ඉන්ද්‍රිය බද්ධ නොවේ වේවායි, රළු වේවායි, සියුම් වේවායි, හීන වේවායි, ප්‍රණීත වේවායි, ළඟ වේවායි, දුර වේවායි යම් කිසි රූපායතනයක් ඇද්ද
ඒ හැම රූපයක්ම මා නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි කියලා දකින්න. අන්න පංචස්කන්ධ විග්‍රහය නිවැරදි කරගන්න නැතුව බෑ ඒක. මන්දයත් සංසාරේ වාසය කරන සියලුම සත්වයා මේ අවස්ථාවට එන එකට එකතු වීමෙන් කරන්නේ මගේ, මම, මගේ ආත්ම කොට ගන්න එක. රූපය යනු ශරීරය නොව රූප ආරම්මණයයි. ඒක වේදනාවෙන් මිදෙන එක, සංඥාවෙන් හඳුනන එක, සංකාරයෙන් ඇලෙන ගැටෙන එක, විඥාණයෙන් දැනගන්න එක. ඒක රූපේ යන්න ඊට පස්සේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට හැම එකටම රූප, ශබ්ද රූප, ගන්ධ රූප ඔස්සේ මේ පෙන්වන්නේ පංචස්කන්ධය ආත්මකට ගන්නා පුරුද්ද සතරින් ගෙනාපු දෙයක් අපි. එහෙනම් ඒක দূරේ පාතිච්ච නෙමෙයි, අවිදූරේ. ඒක දූරදර්ශී දැක්මක් නෙමෙයි. මේ දුරින් දකින්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒ දුර පේන නුවණ කියන්නේ කිලෝමීටර් මට්ටමින් දුර නෙමෙයි. මේ එන හැඟීම සංසාරයේ පුරුදු කලේ මමත්වෙන් ගැනීමට, දැන් මමත්වෙන් ගැනීම පුරුද්ද වෙනුවට මෙතනත් තව යමක් කියන්න තියෙනවා මට. ඔය සමාජයේ භාවිතා කරනවා මේක වචනෙන් කියන්න පුරුදු වෙනවා, මගේ නොවේ, මම නොවේ, මගේ ආත්ම නොවේ කියලා. මම යාගෙන් අහනවා කවද්ද ඕක මම මගේ ආත්ම කියලා කීවේ? ළමා කාලේ ඉඳලා ජීවිතේ කොතරම් කල් ගත කළත් ඕකට එකකටවත් මම මගේ ආත්ම කියලා කීවේ නැහැ. එනිසා වචනෙන් කියන එකක් නෙවෙයි මේ පෙන්නන්නේ. අරමුණට ඇලෙනවට, ගැටෙනවට, මුලා වෙනවට නමක් තමයි මගේකට, මමකට, මගේ ආත්මකට ගැනීම කියලා කියන්නේ. ඒක සතරේ කරගත්ත වැරද්ද අපි. ඒක දුර දක්නා නැතිකම. දැන් දුර පේනවා කියන්නේ මේක එහෙම ගත්තොත් සතරට බැඳෙනවා. ගත්තේ නැත්නම් සතරෙන් මිදෙන පාර හදන්න පුළුවන් කමක් තියෙනවා. මම නොෙමි, මගේ නොෙමි, මගේ ආත්මය මෙසේ යථාභූත සම්‍යක් ඥාණයෙන් දක්නේ වේද. ඔන්න දුර පේනවායි කියන එකේ තේරුම. වේදනාව, සංඥාව, සංකාරයේ, විඥාන කියන මේ හැම එකක්ම අතීතෙන් ආවත්, අනාගතෙන් ආවත්, වර්තමානයේ ආවත්, දුර සිට ආවත්, ළඟ සිට ආවත්, ඇතුළතින් ආවත්, පිටින් ආවත්, රළු සහ ගොරෝසු ලෙස ආවත් 11 ආකාරයක් පෙන්වනවා. 11 ආකාරය තුළ එළිවෙනා වූ රහසකුත් තියෙනවා. ඒ තමයි රූපය කියන්නේ ශරීරය නම් 11 ආකාරයකට ගන්න බෑ. දැන් මොහොතේ තියෙන එකනේ. නමුත් අතීත, අනාගත අරමුණු වශයෙන් ගත්තාම අතීත, අනාගත වශයෙන් එනවා. එළිය සහ ඇතුළේ එනවා. සියුම් සහ ගොරෝසු වෙනවා. ළඟ සහ දුර, ඔය එක එක වශයෙන් බෙදන්න පුළුවන්. ඒ කොයි ආකාරයෙන් බෙදුවත් ඒකට ඇලෙන කාරණේ, අරමුණේදී ඇලෙන කාරණේ දුර දක්නා නැති නුවණ. එතකොට අපි මේ කතා කරන කතාවේ දුර දැක්ම කියන එක ඇහෙන් දැක්මක් නෙවෙයි. හැම මොහොතකදීම වර්තමානයේදී පරණ පුරුදු පාරේ ගොස් ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න ගිහින් සමාජයේ අවුල හදාගන්න එක වෙනුවට මේන් මිදීම සඳහා මේකට එකතු නොවි අවසන් කරන්න. පේන එක තමයි යථා තත්ත්වෙන් දකින එක කියලා කියන්නේ. ඒ කියන්නේ විතර්ක සංසිඳවන ක්‍රමය එකතු නොවීමෙන් කියන කාරණාව පිළිබඳ ධර්මස්සෝණය කිරීම තුළින් ලබා ගත්තා වූ අවබෝධයක් තියෙනවා නම් අපි ඒකට සත්‍ය ඥානය කියලා කියනවා. අනතුරුව මෙන්න මේ කටයුත්ත කරන්ට එළඹෙන එක. එළඹ සිටි සිහිය කියන්නේ ඒ මොහොතේ එළඹෙන්න වෙනවා. බුදුන් වහන්සේ හොයාගත්ත විශිෂ්ට මාර්ගය වශයෙන් මම මේක දකින්නේ. මේ මොහොතට එකතු නොවීමෙන් පරණ දේවල් ඇවිදින් ඉවර වෙනවා, අලුතෙන් හැදින් නැතුව ඉවර වෙනවා කියන මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් නම් ඔය තමයි දුර දක්නා නුවණ මම කල්පනා කරන්නේ. එතකොට එක දවසකට වැඩෙන දෙයක්ුත් නෙමෙයි. ධර්මශ්‍රවණය කිරීමෙන් අනතුර ප්‍රායෝගිකව වර්තමාන මොහොතේ අදාළ අභියෝගයන්ට මුහුණ දීම තුළ ක්‍රමයෙන් වැඩෙන දෙයක්. අපි මේ ඇහැට කනට එන හැම කාරණයක් නිසාම නොයොසලිවන්ත වෙනවා කියන එක සියදහස් වතාවක් වැඩිමෙන් කරගත්ත දෙයක්. අරක සාමාන්‍ය කෙනෙක් එක වතාවක්වත් භාවිතා කරලා නැහැ. අර භාවිතෝ බහුලීකතෝ කියන පදෙන් පෙන්වන්නේ වඩන්න ඕනේ කියන එක. නූතන මනෝවිද්‍යාව පොත්පත්වල පවා සඳහන් වෙනවා යම් කිසි දෙයක් හිත පිළිගන්න ඕන නම් 20 වතාවක් විතර හිතට කියන්න ඕනේ කියලා. අනේ වගේ අපි මේක අභ්‍යාසයක් බවට පත් කිරීමෙන් මෙතෙන්ට සිහිය ගන්නට හුරු කරන්න වෙනවා. ඒකයි වඩනවා කියන එකේ තේරුම. එතකොට ඒක ඇහෙන් පේන එකක් නෙමෙයි. එහෙමනම් මේකට එකතු වුණොත් සතර හැදෙනවා.
දුකටපත් වෙන්න සිද්ධ වෙනවා කියන ඒක තමයි දුර දක්න අනුවන. ඒ නිසා ඒක අදාළ තැනට ඊහෙලනවා වගේ අදාළ මොහොතට සිහිය ගන්න. තරම් ධර්ම ශ්‍රවණය කිරීම තුළ තීක්ෂණ ඥානයක් කෙනෙකුට ඇවිදින් තියෙන්න ඕන. අපි ඒක ගොඩක් විස්තර ගත්තේ නැහැ. නැත්නම් පංචස්කන්ධ කියන විග්‍රහය ගොඩක් ගන්න වෙනවා. මට කාලේ මදි වෙයි කියලා නිසා එහෙම ගත්තේ නැත්. වෙලාව තිබුණොත් පසුව කතා කරමු අපි. මෙසේ එවම් භික්ඛවේ භික්ඛු දූරේ පාතිච්ච හොති. දැන් මතන එවම් භික්ඛවේ භික්ඛු කියන වචනේ මම එවම් භික්ඛවේ භික්ඛු හෝ භික්ඛුනි හෝ උපාසකෝ උපාසිකා හෝ ඕන කෙනෙකුට හරි කියලා මම කියන්නේ. මේ ඒ මොහොතේදී ප්‍රමාදයට හසු වී අනාගත ඵල උපදින්නට ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් චිත්තාභ්‍යන්තරයේ පුරෝණ එක වෙනුවට එහෙම නැත්නම් අනුසයට හේතු තැබීම කියන එක මෝඩකමක් දුරදක්නානුවණක් නෙමෙයි. ඒක ඒ මෝඩකමටපත් නොවෙන්නට අදාළ ෂණික මතක් වීම, කණිකව මතක් වෙන සිහිය, ෂණිකව මතක් වෙන නාදිවාසේති කියන වචනට අයිති කාරණාව පිළිබඳව ඇති හැකියාව තමයි මේ දැන් මෙතන අපි කතා කරන්නේ සටනක් සම්බන්ධෙන්නේ. රජ්ජුරුව සොකී විරුද්ධවාදීන් මොනයම්ම හෝ ක්‍රමයකින් ඝාතනය කරලා තමන් ආරක්ෂාන්න වෙන දිනන්ට ඕන. දැන් අපි මේ යන්නේ යුද්ධයකට. මේක බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාන්නේ කෙලෙස් සතරන් සමග කරන සටන කියලා. කෙලෙස් සතරනොත් නිකන් හරියට මේ ගරිල්ලා සටන වගේ. තිබෙන තැනක් හොයාගන්න නැහැ, සංගවි තිබී එළියට එනවා. ආවෙලාවට තමයි තියෙන බව දැනගන්න ඕන. සාමාන්‍යයෙන් ඔය මම සමහර අවස්ථාවල කතා කරන යම් අය සම්බන්ධයෙන් කතා කරනකොට තේරිලා තියෙනවා ඔවුන් සිල් සමාදන් වෙලා ආදී බොහොම සද්ධාවෙන් ඉන්නේ. එතකොට ඔවුන්ට කිසිම ලෝභයක් ද්වේෂයක් මොහයක් නැහැ. ඇත්ත තමයි ඒ කියන කතාව. ඒ වෙලාවේ නැහැ. දැනෙන්නේ නැහැ නේ තියෙන බවක්. මොකද ශ්‍රද්ධාවකින් ඉන්නකොට, භක්තියකින් ඉන්නකොට, සිල් සමාදන් වෙලා ඉන්නකොට නැත්තම් තවත් සමාධියකින් යට කරන් ඉන්නකොට නැහැ. නමුත් ගෙදර ගිහින් බලන්න ඕන ප්‍රශ්නයක් හමු වෙන තැන ගිහින් බලන්න ඕන යදින හැටි නැත්නම් කලබල වෙන හැටි සහ මේ පරුස වචන පිට වෙන හැටි. අනේ නිසා දැන් නැති වුණාට හරියන්නේ නැහැ. යම් මොහොතක තියෙනවා නම් එනවා. එන එකෙන් දැනගන්න ඕන අදාළ මූලයන් තියෙන නිසා කියලා. තථාගතයන් වහන්සේ වදාරන්නේ ඔබට ඒවා උපදිනවා නම් උපදින්නේ ඔබ ළඟ තියෙන නිසා කියලා. තියෙන නිසා කියන එකේ තේරුම ගොඩ ගහලා තියෙනවා කියලා හොයන්න තැනක් නැහැ. නමුත් හේතු වශයෙන් තිබෙන නිසා තමයි හටගන්නේ. මේ හේතු වශයෙන් තිබෙන තැන හොයන්න පුළුවන් කමක් නැහැ. නමුත් ආවහම එතන නැහැ. දැන් තියෙන තැනයි තියෙන්නේ. අන්න මෙතනදී තමයි මෙයා අල්ලා ගන්න පුළුවන් කමක් තිබෙන්නේ. ඒ නිසාම තමයි මම දකින්නේ ආයෙත් කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේ කියන කාරණාව බලවත් වෙන මොහොතේදී තමයි මේක බලපාන්නේ කියන එක පිළිබඳව. නවත්තලා ගන්න. අපි දෙවෙනි දක්ෂතාවයට ආවින් තුන්වෙනි දක්ෂතාවයට යනවා. තැනට ගැලපෙන දක්ෂතාවය, දුර හෙලන්න පුළුවන් දක්ෂතාවය, ඊළඟට අක්ෂණ වේදී කියන්නේ මොකක්ද? අඳුරේ විදින්න පුළුවන්කම. අඳුර තුල ආලෝකයක් එනවා. ආලෝකයේ සීමාවේදී විදින්න වෙනවා. විදුලියෙන් විදිනවා කියන අර්ථයෙන් ගන්න එකනේ. ඒකෙන් පෙන්වන්නේ ඊතාශනයක් කියන එක. බලමු මොකද්ද මේකේ තියෙන්නේ කියලා අපි. කතංච බික්කේ බික්කු අක්ඛන වේදී හෝති. මහණෙනි මොකද්ද මේ ෂණයෙන් විදින්න පුළුවන් හැකියාව කියලා කියන්නේ? ඉද බික්කේ බික්කු ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානාති. අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති. අයං දුක්ඛ නිරෝධි යථා භූතං පජානාති. අයං දුක්ඛ නිරෝධානි පටිපදන්ති යථා භූතං පජානාති. එවං කෝ බික්කවේ යථා බික්කු අක්ඛන වේදී හෝති. මේක කල්පයක් තරම් දිගට තියෙන්නේ නැහැ. ඒ මොහොතේ තියෙන එකක් වශයෙන් පෙන්වන්නේ. මොකද්ද මේ මොහොතේ තියෙන දේ? ඒ මොහොතේ හැමෝටම පවතින්නේ ඇසෙන් හෝ කනෙන් හෝ නාසෙන් හෝ දිවෙන් හෝ කයෙන් බාහිර වස්තුවක උදව්වෙන් උපදින්නා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකය. නමුත් ස්කන්ධ පංචකයේ දුකක් නැහැ. දුක තියෙන්නේ පංච උපාදානස්කන්ධේ. ඒ මොහොතේ උපන් පංච උපාදානස්කන්ධයේ දුක ඒ මොහොතේ දකින්න ඕන කියලා මේ කියන්නේ. එතකොට ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය කියන්නේ අඳුර.
ඒ අඳුරේදීම Tamanට ආපු එකේදී Taman අඳුරට එලියක් වෙලාම පේනවා වගේ. දැන් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ අඳුරේ ඉන්නවා. එතකොට විදුලි එලියක් වැටෙනවා. එතකොට සතුරු හමුදාවේ ඉන්න තැන ඉන්නවා ඉලක්ක කරලා විදින්න පුළුවන් එළියෙන්. මොහොතයි හම්බ වෙන්නේ. අනවගේ පංච උපාදානස්කන්ධය හටකර නැසෙන්න කල්ප ගණන් දෙන්නේ නැහැ මොහොතයි හම්බ වෙන්නේ. මේ පිළිබඳව උපුටා දැක්වීම කරන තථාගතයන් වහන්සේ නැත්නම් තථාගතයන් වහන්සේ උපුටා දැක්වුවොත් අපි ස්කන්ධ නැමැති සමූහය හට ගන්න කල්හි, දිරණ කල්හි සහ මේ යන කල්හි මොහොතකින් ඔබ ඉපදී දිරා මේ යනවා. අනේ මොහොතේ වැඩක් නෙමෙයි තියෙන්නේ. මොහොතේ වැඩක් නම් හිත කරන්නත් බෑ, ඊයේ කරන්නත් බෑ, දැන් කරන්න ඕන. අර පච්චුප්පන්නේන යාපෙන්ති කියන පදයෙන් පෙන්වන්නේ වර්තමාන මොහොතේ ලැබෙන දේ යැපෙනවායි කියන අර්ථයක්. ඒ වගේ මේ මොහොතේ කොතනින්ද මේක උපදින්නේ? අනුමාන කරන්න ඕන ඇසෙන් විය හැකි, කනෙන් විය හැකි, නාසයෙන් විය හැකි, දිවෙන් විය හැකි, කයෙන් විය හැකි. නොයසේ නම් නින්ද හැරෙන විට කල්පනාවේ හෝ දිගාවේ සිටින සිතෙන් විය හැකි. මොකද මේ ස්කන්ධ පහළ වෙනවා කියන එක නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් ස්කන්ධ පහළ වුණාට පු탁ජන පුද්ගලයාට ස්කන්ධ පහළ වෙනකොට තමන් ඇතුළත තැබූ කොටස එනවා. බාහිර දේවල් උදව්වෙන් තමන් ඇතුළත තැබූ කොටස එනවා. මේ බාහිර සිද්ධි දුක් ගෙනත් දෙනවා කියලා බලන්න පුරුදු වෙන්න එපා. බාහිර සිද්ධි නිසා තමන්ගේ චිත්තාභ්‍යන්තරේ තබා ගත්තා වූ කොටස නෙමේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඒවායිනේ දුක තියෙන්නේ. දැන් බුදුන් වගේ උත්තමයෙකුට නැත්තම් අරිහතුන් වහන්සේලා වැනි උත්තමයින්ට ඒ කොටස නැති නිසා ලෝකේ කාරණා තිබුණාට දුක උපදින්නේ නැහැ. දැන් දුකින් මිදුණා කියන්නේ ලෝක විනාශ කරුවා නෙමෙයි. බාහිර ලෝකේ. බාහිර ලෝකේ එහෙමත් අදත් ඉදිරියටත් තියෙනවා. නමුත් Tamanගේ චිත්ත අභ්‍යන්තරේ ජයගත්තා. ඒ ඇතුළතින් එන කොටස ඇතුළට සැගවෙන්න නොදීම තුලින් ඉවත් කර ගැනීම තුල තමා ජය ගනී. ඔක තමයි තමා ජය ගැනීම කියලා කියන්නේ. මෙන්න මේ කරුණ සමාජයට විවරණ වෙන කාලවකවානු ඉතා අඩුයි. මේ කරුණ තේරුම් ගැනීම ඉතා අඩුයි. තේරුම් ගත්ත පුද්ගලයෙකුට පමණක් මේ දේ කළ හැකි බැවින් ඒකට ශන සම්පatti ලාභය කියලා කියනවා. මන්දයත් මේ ලාභය සහ අලාභය දෙකේ හදන්න පුළුවන් අපට. මේ දෙකම උපදින්නේ අපට. සැප දුක යස ආයස දෙකම උපදින්නේ අපට. අපාගත සත්වයා කියලා කියන්නේ දෙකක් උපදින්නේ නැහැ, දුකම උපදිනවා. ඔවුන්ට තේරුම් කරගන්න ඥානයක් නැහැ. දෙවියන් කියලා කියන්නේ දෙකක් උපදින්නේ නැහැ, සැපම උපදිනවා. සැප බැවින් දුක තේරෙන්නේ නැහැ. නමුත් මේකේ පෙන්වන්නේ මොකද්ද? මේ දුකය, මේ හේතුය, මේ නැති උතනය, මාර්ගය මොහොතින් දකින්න පුළුවන්කම තියෙන්න වෙනවා. පොතේ නෙමෙයි, උපන් ස්කන්ධ පංචකය තුළ. ඒක තමයි අක්ඛන වේදී නැත්නම් අඳුර දුර වෙන ශරණයකින් එළිය වැටෙන මොහොතකින් දකින්න පුළුවන් කියන එක. නිසා මා දකින්නේ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන පොත එළියට හරියන්නේ නැහැ. වචනයක් විතරයි ඒක. ඒක Tamanගේ ජීවත් වෙනකොට බාහිර පස් දොරේ උදව්වෙන් හෝ මනෝද්වාරයෙන් හිතට එන එකේ තියෙන දෙයක්. මොනවද ඒවට කියන්නේ මේ දුක් ටිකට? අධ්‍යාත්මික දුක් කියලා කතා කරනවා නැත්නම් රාගෝච දෝහෝච මෝහෝච ව්‍යාධි ජරාච මරණං පිච ශෝකමේව පරිදේව දුක්ඛම් පිච දෝමනස්සං. ඔන්න ඕවා. ලෝකේ නෑ. ලෝකේ කරුණු අපි අවුස්සනවා. ඇවිස්සෙන්න කරුණු අපි තියාන තියෙනවා. තියාන තියෙන එක සිතට එනවා. මේකට කියනවා විඳවනවා කියලා. ඒ මනුස්සයින්ට තේරෙවි මොන එකකට මේක විඳෙව්වද මේක අයින් කරගත්තා නම් සැනසෙල්ල ඉන්න තිබුණා නේද කියලා බුදුන් වහන්සේ වදාළ මාර්ගයේ ගිහින්. එහෙනම් අපට යුද බටයාගේ චරිත ලක්ෂණ එකතු කරන්න වෙනවානේ. යුද බටයා රජුරුවන් ජයග්‍රහණය කිරීම සඳහා උරදී ඉන්නා වූ කොටස්කරුවෙක්. අපි මේ සසර දුකින් දුක්ගින්දර නිවාන කිරීම සඳහා කෙලෙස් සතරන් නැති මේ සටනට ප්‍රවිෂ්ඨලා ඉන්න අරකෙ චතුරාංග සේනාවක් ඉන්නවා. ඇත්තශ්‍රී පාබල කියලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක සඳහන් වෙනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා හතරගොල්ලම මේ සද්ධර්මයෙන් ප්‍රතිබල සම්පන්න වෙනතුරු තමන් පිරිනුවන් අඩින්නේ නැහැ කියලා. එහෙනම් මේ සද්ධර්මයෙන් ප්‍රතිබල සම්පන්න වෙන එක අයිතිය හතර දෙනාටම දීලා තියෙනවා කියන එක එදා එළි වෙනවා. අදට මේකට කාටවත් තහනම් කරන්න එහෙම බෑ. ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් මේ ප්‍රතිබල සම්පන්න බව ඇති කරගත්තාම
මේ ගති ලක්ෂණය. එතකොට මේකෙන් පෙන්වන දේ තමයි මේවත් දුර වෙනකොට මේ ක්ලේශ ධර්මයන්ගේ ලක්ෂණ පහ වී යනකොට තමයි අර ආහුණෙය්‍ය පාහුණෙය්‍ය දක්ඛිනෙය්‍ය අංජලිකරණීය ගති ලක්ෂණ වලට හිමිකම් කියන්නේ නිකන් නෙවෙයි. ඒවා පෙන්වන්නේ ආර්ය සංග්‍රහණයේ සතු ගුණ කියලානේ. අර ආර්ය භාවයටපත් වෙනකොට ඒවා තියෙන නිකන් තියෙන්නේ නැහැ. අපට අපහසු වෙලා තියෙන කාරණාව තමයි මේ පිළිබඳව පූර්වාදර්ශයක් නැතිකම. වත්මන් සමාජය තුළ භික්ෂුව තුළ භික්ෂුණිය තුළ උපාසකතුමා තුළ උපාසිකාව තුළ එබඳු දෙයක් අනුගමනය කළ ප්‍රතිඵල ලැබූ බවට පූර්වාදර්ශ පේන්න නැහැ. නැත්තෙත් නැහැ තියෙනවා නමුත් ප්‍රවුද පේන්න නැහැ. ඒ නිසා මේකට එළඹෙන්නේ නැහැ කෙනෙක් විශ්වාසයෙන්. අපට සිදු වෙලා තිබෙනවා පැහැදිලි කරමින් පළමුව එළඹී අනුගමනයකට ප්‍රතිඵල ලබා ආදර්ශමත් වෙන්න. ඒ සඳහා හොඳ ශක්තියක් වීරියක් ඕනෑකමක් උත්සාහයක් කැපකිරීමක් සසර පුරුද්දක් නැතුව බෑ. ඉතින් එහෙම අය උපදින යුගයක් වශයෙන් වෙන්න ඇති ඔය බුද්ධ ජයන්ති කියන වචනේ පාවිච්චි කරලා ඉන් එහාට බුදු සසුනේ ප්‍රබෝධයක් කියන වචනෙන් හරි සමාජයේ තිබෙන්නේ. නමුත් අදාළ කරුණු එළියට ගත්තේ නැත්නම් අදාළ කරුණු භාවිතා කළේ නැත්නම් අදාළ කරුණු භාවිතා කරලා තමන් ශික්ෂණයටපත් උනේ නැත්නම් මේ ප්‍රතිඵලය උදා වෙන්නේ නැහැ. වචනයක් මතක් කරනවා මම අක්ඛාතාරෝ තථාගතා. තථාගතවරු කරන්නේ පාර පෙන්වන එක විතරයි. මේ පාර මේ පොතේ තියෙනවා ත්‍රිපිටකවල දැනටත්. කල යුත්තක් නැත්නම් ඔබ තනි තනිව කල යුතුයි. තුම්මේහි ඔබ විසින් කිච්ඡං ආතප්පං. ආතප්ප කිච්ච කරන්න වෙනවා. ආකප්ප කිච්ච කියන්නේම ක්ලේශයන් තවුන වීරිය. ක්ලේශයන්ට එකතු නොවීමෙන් ක්ලේශයන් සිතින් බැහැර කිරීම ඒකට කියන්නේ කෙලෙස් නසනවා කියලානේ. ඕනතරම් මේ ත්‍රිපිටකේ හම්බ වෙනවා සකල ක්ලේශයන් ප්‍රහීනකොට මේ රහත් ඵලටපත් උනායි කියලා. ප්‍රහීනකොට කියලා වචන තියෙනවා ප්‍රහී වෙන්නේ කොහොමද කියන්නේ කවුරුත් දන්නේ නැහැ. ප්‍රහීන වෙන හැටි තමයි පහන සංඥාවල තියෙන්නේ. පහන සංඥාවල කවදාවත් කියන්නේ කාම විතරක උපදවා ගන්න එපා, ව්‍යාපාද විතරක උපදවා ගන්න එපා, විහිංසාව විතරක උපදවා ගන්න එපා, සමාධියට වෙලා ඉන්න කියලා. ඒවා මූලයන් තිබෙන නිසා උපදිනවා. ඉපදින වෙලාවට අල්ලලා එළියට දාන්න. උපදින වෙලාවට ඒකට එකතු වෙන එක ක්‍රියාමාර්ගයක්, උපදින වෙලාවට ඒකට එකතු නොවන එක තවත් ක්‍රියාමාර්ගයක්. උපදින වෙලාවට ඒක එකතු වෙන එක ප්‍රමාදයයි, අසියෙන් කටයුතු කිරීම කියනවා වූ පෘථග්ජනීන්ගේ ක්‍රියාමාර්ගයයි. මේ පිළිබඳ තේරුම් ගත්ත පුද්ගලයාගේ ක්‍රියාමාර්ගය තමයි උපදින වෙලාව සහ අනතුරු එක පවත්වන්න නැතුව එයා හුදකලා කරන එක, තනි කරන එක, එයාට ශක්තිය නොදෙන එක. එතකොට එයාට සිතේ පවතිනා වූ න්යාමයට යටත් වෙන්න වෙනවා. මොකද සිතේ පවතින න්යාමය යං ඒවං ලහු පරිවත්තං යත ඉදං චිත්තං නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි. මහණනි මම මගේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ. හටගත්ත ගමන් නැසෙන දෙයක් සිත තරම්. ඔබ මේකට පණ දුන්නේ නැත්නම් යන්න ඕන නැද්ද? දැන් එක අකුණක් කොටපුවාම එතනින් විදින්න වෙනවා. ඊළඟ අකුණේදී ආයෙ විදින්න වෙනවා. එහෙමනේ අක්කන වේදී කියන එකේ තේරුම. නැවත නැවතත් විදුලියේ වැටෙන පාසා ඒ වගේ අනුපස්සේ විහෙරති. නැවත නැවතත් උපදින මොහොතක් පාසාම අපට අවදි වූ තැන් පටන් නින්දට යනතුරු නැත්නම් මම දකින ආකාරයට සෝවාන් සිට රහත් දක්වාම හදන්න ඕන. මමච්චර ලේසියෙන් කියන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. නෑ නොතේරෙනට අමාරු වුණාට අපට අමාරු නෑ ඒක. මේ ප්‍රතිපිටකයේ මේ පෙළ දහම එහෙමම පවතිනවා. පාලිය සිංහලට පරිවර්තන කරගැනීමේ යම් දොස් තිබුණාට අදාළ ක්‍රියාමාර්ගයට සමීප වෙන්න පුළුවන් නම් කෙනෙකුට එතරම් අමාරු දෙයක් වෙන්න බෑ. මම මේකට ධර්මදේශනා ගණනාවක සාක්කියකුත් ඉදිරිපත් කරනවා සමාජයට. ඔය කියන තරම්ම අමාරු දෙයක් නම් ආචාර්ය මහාචාර්යවරු කරන්න ඕන දෙයක් නම් එනම් සුනීතටයි සෝපාකටයි පටාචාරටයි කිසాగෞතමටයි විශ්වවිද්‍යාලයක් හදලා උපාධියක් දීලා තමයි භාවනා කරවන්න වෙන්නේ. නෑ උපාධියක් හම්බුනෙත් නෑ, විශ්වවිද්‍යාලෙකෙත් නෑ, ආයන්නවත් ඉගෙන ගත්තෙත් නෑ. නමුත් මේ නාදිවාසේති පජහති පාවිච්චි කරන්න අවශ්‍ය නුවණ ලැබුණා. අන්න එහෙම අපිට ධෛර්ය වෙන්න අවස්ථාවක් තමයි සුනීතටත් පුළුවන් නම් සෝපාකටත් පුළුවන් නම් ඇයි අපට බැරි? බැරි ඉතින් ධර්මය යටපත් කරන් තියෙන නිසා, ධර්මයේ වරද්දන් තියෙන නිසා සහ කම්මැලි જાතියක් නිසා. කුසීතෝ හීන වීරියෝනේ. ඒ ගැන
කම්මැලිම වෙලා තියෙන සීවස් ගණනාවක් තිස්සේ හමස්තේම. ඉතින් ඒ කුසීත හීන වීරියට පත් වුණ එක තව ඉදිරි පරම්පරාවලටත් බලපානවා. මොකද ඒ පරම්පරාවල ඒ බඳු කෙනෙක් නැති විට විශ්වාසයක් නැහැ. බුදු සමින් අදාළ ප්‍රතිඵලය මිනිස්සුන්ගේ ජීවිතය තුළ හිමි කරගන්න පුළුවන් බවට විශ්වාසයක් නැහැ. අපි එහෙනම් දැන් අක්කනවේදී බවත් ඉදිරිපත් කළානේ. තව එකක් තියෙනවානේ. මොකද්ද අන්තිම එක පෙන්නන්නේ? මහතාච කායස්ස පාදාලේතා. මහත් වූ සේනාවක්, මහත් වූ සේනාවක්, සේනා සමූහය බිඳලන්න පුළුවන් වෙනවා. මොකද්ද ඔබ ළඟ ඉන්න මේ හතුරු සේනාව? කතංච බික්කේ බික්කු මහතා කායස්ස මහතාච කායස්ස පාදාලේතා හෝති ඉද බික්කේ බික්කු මහන්තං අවිජ්ජාකංකං අවිජ්ජාකන්දං පාදාලේති එවං කෝ බික්කවේ බික්කු මහතා කායස්ස පාදාලේතා හෝති. ඔන්න කරන්න තියෙන වැඩක් තියෙනවා. මහත් වූ සේනාස්කන්ධයක් බිඳලම යන කුමක්ද මහණනි මේ ශාසනයෙහිදී? අන ශාසනයේදී කිව්වහම එතකොට හිතන්න ඇති භික්ෂු ශාසනය විතරයි කියලා. භික්ෂුන් වහන්සේලා අතරදී කියලා. ඒ ශාසන පදයට ගන්නකො අනුශාසනාවේදී කියලා. බුදුන්ගේ ඉගැන්වීමේදී කියලා. එතකොට අනුශාසනාව සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා ඕන කෙනෙකුට. එතකොට ඒ අනුශාසනාව පිළිපැදීමනේ තියෙන්නේ. ඒ අනුශාසනාව පිළිපැදින්න අයගේ නම් තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා කියන්නේ. අන්න ඒ සසුනේදී ඒ අනුශාසනාවේදී මහත් වූ අවිද්‍යා ස්කන්ධයක් බිඳලන්න පුළුවන් වෙනවා. වෙන්න ඕනේ. ඔන්න ඕක තමයි ලොකුම ගැටලුව මේ සමාජයට තියෙන. අවිද්‍යාව බිඳහරණය. ඇයි? පෙළ දහමෙන් ඉගෙන ගන්න අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ ඉස්සර ජීවිතේ කරපු වැඩක් කියලා. පොත පෙරලා බලන්න ඕන. පටිච්චසම්පාදයේ 12 සංඝ පටිච්චසම්පාදයේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කියන්නේ අවිද්‍යාව නිසා කුසල අස්කර රැම් කරගත්තා වූ අතීත හේතු කියලා පෙන්වන්නේ නැද්ද කියලා ඉස්සර ජීවිතේට. මෙහෙම දකින තාක්කල් කවදාවත් එක විඳින්න බෑ. මොකද අතීතාත්මයට යන්න බෑනේ අපිට. මෙන්න මේවා තමයි අපි ඔය විවේචනය කරනවා නෙවෙයි කරුණු පැහැදිලි කරමින් පෙන්වන්නේ මෙතන වැරදි මේක මෙහෙම වෙන්න ඕන කියලා. කටපාඩමට මොනවා හරි කියන්න පුළුවන් ලියන්න පුළුවන් පාඩම් කරන්න පුළුවන් කවදාවත් අතීත ජීවිතේට යන්න බැරි වෙමින් මේ බුද්ධ ශාසනය තුළ ඒ පටිච්චසම්පාදේ නම් අපාදේ මාර්ගෙන් නම් පටිලෝමේ යන්න බැරි වෙනවා. හොඳයි මම පෙන්වුවොත් මේ අවිද්‍යාව මේ මොහොතේ සිදු වෙන්නේ කියලා. ඒක බිඳලන්න බැරිද? මේ මොහොතේ නම් මේ අවිද්‍යා සංකාරය කරමින් ඉන්නේ අපි. එහෙනම් ඒක බිඳලන්න පුළුවන් වෙනවනේ. නමුත් මේ අවිද්‍යා සංකාරය කොතනද වෙන්නේ කියන එක පිළිබඳව සෑහෙන ගැඹුරු විමර්ශනයක් කරන්නද තේරුම් ගන්න බෑ. මට ලැබී තිබෙන කාලේ ප්‍රමාණවත් වේ කියලා හිතනවා මම. මේක දකින්න ඕන මෙහෙමයි. පෘථග්ජන පුද්ගලයෙක් අරමුණු රසය විඳින්න ගියාපුවාම රූපයෙන් හෝ ශබ්දෙන් හෝ ගන්ධෙන් හෝ රසයෙන් ස්පර්ශයෙන් ඒකට අදාළ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ තණ්හාවට වහල් වෙනවා කාමයට. මේ නිසා මේක විඳිනවා කියන්නේ ආස්වාදය. විඳින්න ගියාම මොකද වෙන්නේ? අනාගතයක් හැදෙනවා. අනාගතයට හේතු ඉතුරු වෙනවා. චිත්ත අභ්‍යන්තරයට ශේෂ වෙනවා. අනුසේති කියන පදයෙන් පෙන්වන්නේ ඒකයි. අනේ මේ මොහොතේ විඳින්න ගිහින් අනාගතයක් හදන එකට තමයි අවිද්‍යා සංකාරය කියන්නේ. සාමාන්‍යයෙන් මේ පරිසරය දෙස බැලුවොත් එහෙම ඕනෑම සත්වයක් ඉදිරි පරම්පරාව ගැන හදනවා. ඕනෑම අවිඥානික සජීවී ගස්වැල් ගත්තාමත් මැරෙනකොට කරලක් හරි අලයක් හරි ගෙඩියක් හරි හදලා මැරෙන්නේ. ඒ කියන්නේ නොබිඳී පවතින අනාගතයක් හැදීම හැම එකෙම පවතිනවා. අනිවාර්යයෙන් මායාව විසින් අපිට මේ මොහොත අවසන් කරන්න දෙන්නේ නැතුව අනාගත හතරක් හදන්නේ මේ මොහොතේ අරමුණේ මුලා වීම තුළින්. මේක අංග 12 පටිච්චසම්පාදේ විග්‍රහ කරගන්න බැරි වුණාට පටිච්චසම්පාදේ පහේ කොටස් වලට බෙදුවොත් එහෙම ලස්සනට හොයාගන්න පුළුවන්.
පහේ කොටස් වලට බෙදනකොට කියන්නේ අතීත හේතු පහක් නිසා වර්තමානයේ ඵල පහක් හට ගන්නවායි කියලා. ඒ අතීතයත් ඉස්සර ජීවිතේ නෙමෙයි දැන් පරණ හිතේ තිබිලා එන එක. වර්තමානයේ විඳින එක වර්තමාන ඵල. මම හොඳ වැඩක් කරන්නම්කෝ මම ඔක ලේසියෙන් අරින්නේ නැහැ කියලා හිතන අර්ථයට අදාළ කාරණේ තමයි වර්තමාන හේතු තැබීම. තරහ වෙලා බනින්න හිතන එක, රිදීමක් ලවන පලිගන්න හිතන එක. අන්නේ ඒක නෙමෙයිද මේ ඉදිරියට තැබීම කියන්නේ අවිද්‍යා සංකාරය කියන්නේ. එහෙම තේරුම් ගන්න ඕන. එදා හැම මිනිස්සෙක්ම අරමුණේ මුලා වීමේදී මේ මොහොත අවසන් කරන්නේ හෙටට ගන්න තියෙනවා. හෙටට ගන්න තියෙන හැම එකක්ම අද තියන්න ඉදිරියට හෙට වුණාම අතීතෙන් එනවා. තියෙනකොට මේ මොහොතේ ඉදිරියට වුණාට නින්දකින් අවදුණෙන් පස්සේ ඒක ඊයේ. ඊ වෙච්ච තරහක්. ඉතින් ඒක එනවා අපහුව. මෙන්න මෙහෙම අනාගතයට තබන හැම එකක්ම අතීත වෙනවා කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඔබට අනාගතයට නොතබා ඉන්න පුළුවන් නම් මෙන්න මෙතන තමයි මම දකින මහත් වූ අවිද්‍යා ස්කන්ධයක් බිඳලන්න තියෙන තැන. ඉතින් එහෙම කියන්නේ නැතුව මම මොක පෙළදහම අරන් කියන්නම්. මේකේ තියෙන පෙළදහම් තියෙනවනේ අපිට. අපි බලමු. පෘථග්ජන ඇහැ තුල, කන තුල, නාසය තුල, දිව තුල නැත්නම් අරමුණක් තුල වෙන්නේ මොකද්ද? වෙන්නේ කර්ණ තුනක එකතුවෙන් අතීතයේ හිතට එන එක. රූපය ඇසේ ප්‍රසාදයේ චක්කු විඥානය. ශබ්දය සෝත ප්‍රසාදයේ සෝත විඥානය. මේ තමයි මේ තුන. ඔය තුන එකතු වෙනකොට පස්ස කියලා කියන්නේ නැහැ. සමාජයේ කීවට. මෙන්න මේ තුන එකතු වීමේදී චක්කුණා රූපං දිස්සා උප්පජ්ජති සුඛං සෝමනස්සං. අන්නේ උප්පජ්ජති සුඛං සෝමනස්සං කියන එක තමයි අතීතය කියලා කියන්නේ. එන්නේ එක කියලා කියන්නේ. පස්සෝ කියලා කියන්නේ. නැත්නම් උප්පන්නං කාමිතක්කං උප්පන්නං ව්‍යාපාදිතං කා කියලා කියන්නේ තියලා තිබිච්ච එකෙන් එන එක. අන්න ඒක තමයි මේ මොහොතට අපිට මුණ ගැහෙන එක. බාහිර දේවල් මුණ ගැහෙනවා නෙමෙයි අපේ හිත ඇතුලේ පවතිනා වූ කුකුස කොස්ස මතු වෙනවා. දැන් මේකත් එක්ක තමයි අපේ සටන යුද්ධේ තියෙන්නේ. පස්සපච්චය වේදනා. ඒක විඳිනවා හතුරා මිතුරා හොඳ නරක ආදී වශයෙන් අදාළ Tamanට අදාළ විඳීමක්. විඳින්න ගියාම මේකේ හතුරු මිතුරු ස්වභාවය අනුව ඒකට සමග ඇලීමක් ගැටීමක් ඇති කරගන්නවා. එතකොට වේදනාපච්චය තණ්හා. ජීවිතය තුළ බලන්න එපා, පොත තුළ බලන්න එපා, ඇස තුළ හෝ කන තුළ හෝ නාසය තුළ අරමුණක් තුළ බලන්න පුළුවන් පුරුදු වෙන්න. තණ්හා වුණොත් ඊළඟ පදේ උපාදානනේ. උපාදානොත් ඊළඟ පදේ භවනේ. අසුරු ගසන සැනකින්. මේ තණ්හා උපාදාන භව වීමටමයි අවිද්‍යා සංකාර කියන්නේ කියලා කවදා හරි ඉගෙන ගන්නවද ඔබ? එතකොට දැන් නේද අවිද්‍යා සංකාරය. එතකොට අන්න පෘථග්ජන පුද්ගලයා මහත් වූ අවිද්‍යා ස්කන්ධයක් රැස් කරනවා දැන්. අවිද්‍යාව කියලා කියනවා කොහෙ තියනවද කියලා දන්නේ නැහැ නේ සමාජයේ. නමුත් මේ ලැබුවාම නැවත දුක හට ගන්නවා කියන එක චතුස්සත්‍ය නොදන්නකමනේ අවිද්‍යාව කියන්නේ. තමනුයි මේක තියන්නේ තියපුවමයි දුක හට ගන්න කියලා නොදන්නකමනේ. තැබීමෙන් අවසන් කිරීමෙන් නරක පුරුද්ද සංසාරයෙන් ගෙනාවු බැවින් නොතබා අවසන් කරන්න තේරෙන්නේ නැහැ. එහෙනම් මහත් වූ අවිද්‍යා ස්කන්ධයක් රැස් කරනවා වරුණාම තුරන් කරන්න බෑ. බුදු සමයේ නමින් බුදු සමයේ පොත්පත් ගොඩක් තියාගෙන අනාථ වූ බෞද්ධයෝ ප්‍රායෝගිකව අනුගමනය කරන්න බැරි බුද්ධ ආගමක්. ලියන්න කියන්න පාඩම් කරන්න ප්‍රාර්ථනා කරන්න අනාගතේ බුදුන් දකින්න සේරම පුළුවන්. වර්තමානයේ ක්‍රියාත්මක කරන්න බෑ. තව කල්ප ගාණක් ගෙනිච්චත් අවුරුදු 4500ක් 1000ක් ගෙනිච්චත් වැඩක් වෙන්නේ නැහැ. අනුගමනය කරන්න ඕන නැත්නම් අනුගමනය කළ සංසුන්වන්න ඕන නැත්නම් මිනිස් සමාජයේ මිනිස් මනසට බුදු සමයෙන් කළ හැකි මෙහෙවර ඉතා අල්ප වෙනවා. පිනෙන් පමණක් මිනිසුන් හදලා භවගාමී කළාට මේ ලෝභ දේශ මොහයන්ගෙන් ප්‍රහීන බව සිදු වෙන්නේ නැහැ. ඒක සද්ධර්මයේ යටපත් වූ සමාජයේ අනුගමනීය ප්‍රතිපදාවක් නැති විට දෙවෙනි කුඩා විකල්පයක් පමණයි. අංග සම්පූර්ණ විකල්පයක් නෙමෙයි. අර යම් කාලයේදී උපසපන් බව තුරන් වීමෙන් හෝ සදහම් ගුරුකුලයන් අතුරුදහන් වීමෙන් ගේන කෙනෙක් නැතු වෙන අපරපුරෙන් දෙන්න. එතකොට එහෙනම් අපිට ඊට ආසන්න කිට්ටු විකල්පයක් තෝරා ගන්න වෙනවා.
එසේ වර්තමාන සමාජයට එන්නේ සියවස් 3-4කට පෙර හිටපු පරපුර විසින් තෝරාගත්ත විකල්පය. ඒ පරම සත්‍ය වශයෙන් සලකනු ලබනවා. මේ මහත් වූ අවිද්‍යා ස්කන්ධයක් දැන් බිඳලන්න තියෙනවායි කියන එක මේ සූත්‍රවල සඳහන් වෙනවා. තේරුම් ගත්ත පුද්ගලයාට අවතීර්ණ වෙන්න බැරි වෙලා තිබෙනවා. දැන් මම දකිනවා ඇස තුල කන තුල නාසය තුල දිව තුල අරමුණ තුල මේ පස්ස වේදනා තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා අන්න මහත් වූ අවිද්‍යා ස්කන්ධය දැන් හැදෙනවා. දැන් හැදෙනවා නම් දැන් නොහදා ඉන්නත් පුළුවන්. අන්න ඒකයි අවිද්‍යාව දුරු කරන්න පුළුවන් කියලා කියන. අතීතේක නම් දුරු කරන්න බෑනේ, ඉස්සර ජීවිතයට යන්න බෑ. හොඳයි මේ පෙළ දහමේ අනිත් පැත්තට මොකද්ද පෙන්වන්නේ? මේ අපි පෙන්නුවේ දැන් කතා කළේ මේක අහුවෙන පෙළ දහම මේක අනිත් පැත්තටත් පෙන්වන්නේ. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා. එතෙන් ඇවිදින් තමයි මේ තස්සායව තණ්හායව කියලා කියන්නේ. ඒ තණ්හාව අශේෂ විරාග නිරෝධයෙන් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙනවයි කියලා. නමුත් මම දකිනවා වේදනාවට පෙර තණ්හාවට පෙර වේදනා වේදනාවට පෙර පස්ස. පස්සෙන්ම කඩන්න පුළුවන් නම් අර අතීතේ එන එකට එකතු නොවීමෙන් ස්පර්ශය කඩනවා. දැන් වර්තමාන පළ හටගන්නේ වේදනා නැහැ, තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ. දැන් බලන්න මේ පෙළ ගලවලා තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාර නම් මේ ත්‍රිපිටකයේම තියෙනවා තණ්හා උපාදාන නැත්නම් ඒකට විද්‍යා විමුක්ති කියලා. මොහොතක් පහ දැන් අවිද්‍යාව දුරු වෙනවනේ. මේ මහත් වූ අවිද්‍යා ස්කන්ධය දුරලන්න තියෙන වර්තමාන මොහොතේ නේද? පස්ස නිරෝධයෙන් නේද? තියෙනවා මේක ත්‍රිපිටක පෙළ. නමුත් කතා කරන්නේ ඒ අර්ථයෙන් නෙමෙයි. මෙන්න මේ අදාළ තැනට සමීප වෙන්න බැරිකම තමයි අපිට තිබිච්ච ලොකම දුර්වලකම. යන්නකෝ දීඝනිකායේ දසුත්තර සූත්‍රයට. තව දවසක මම පැයකින් එක පැහැදිලි කරන්නම්. මේක තියෙනවා අත්හල යුතු එකම ධර්මය මොකක්ද කියලා අහපුවම එකයි හුඟක් කරන්න නැහැ. පස්ස නිරෝධය කියලා. ඉතින් මේක වරද්දා ගත්තාම බුදුහාමුදුරන්ට ඇතෑර රූප හම්බ වෙනවා. කටසබ්බම පස්ස තියෙන්නේ කොහොමද නිරෝධ කරන්න කියලා අපෙන් අහනවා. ඒ අර තුනට එකතු වීමට පස්ස කියලා කියන හින්දා. නෑ ඒකට නෙමෙයි ඒ කියන්නේ. උන්වහන්සේ අතීතයේ බිඳහැල බැවින් එන්න අතීතයක් නෑ. දැන් පස්ස නිරෝධයක් තියෙන්නේ. අර uppannam කාමිතක්කම් කියන්නේ uppannam ව්‍යාපාදිතක්කම් කියන්නේ තමන්ගේ අතීතේ නේක. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ uppajjati සුඛං සෝමනස්සං කියන්නේ බාහිර එකක් නෙමෙයි තමන්ගේ ඇතුලේ තියෙන එක. මෙන්න මේක එනකොට ඒකට එකතු වෙන එකට නෙමෙයි පස්ස කියන්නේ. මේකට තියෙනවා මම පැහැදිලි කරන උදාහරණයක්. ගැඹුරු ධර්මයට නොගියට මේ සමාජයේ හොඳ නරක තේරුම් ගත්ත අම්මලා තාත්තලා තනනතන බලා හිතට එන හැම දෙයක්ම ප්‍රකාශ නොකර වළක්ව ගන්න දන්නවා. කවුරු හරි මොකක් හරි කියපුවම කේන්තියක් එනවා, පරුස වචනයක් කියන්න හිතෙනවා, නැත්නම් තව මොන හරි දමල ගහන්න හිතෙනවා. නමුත් බැලුවම පරිසරයේ දරුවෝ ඉන්නවා, මුණුබුරෝ ඉන්නවා, නැත්නම් Tamanට තැනක් තියෙනවා. ඒ ආත්ම ගෞරවයට පහර වදිනවා මෙහෙම කරන්න කිව්වොත්. ඉතින් ඒ නිසා වටපිට බලලා මොකටද මං කියන්නේ කිව්වා කියලා හිතේ තියාගන්න කියලා ගිල්ලේ නැත් දරාපු එක. ආවා පැවැත්තුවේ නෑ නේද? මෙන්න මේක ඔස්සේ බලන්න පුරුදු වෙන්න මේ හිතට එන එක වෙනයි පවත්තන එක වෙනයි මේක දෙකක් කියලා. පුරුදු කරේ තේන එක පවත්තන්න දැන් මේ මෝඩකම නවත්තලා එන එක නවත්තන්න පුරුදු වෙන්න. ඒ අතර පරතරයක් තියෙනවා. සතිය වුණ මෙන්න මේකටයි. දැන් ඒගොල්ලෝ හිතට ආවා නමුත් කායට වචන දුන්නේ නෑ යන්න ගියා යා. මෙන්න මේ ගති ලක්ෂණය සැබෑ සතිපට්ඨානයක් නෙමෙයි ඒක පෙන්වන්නේ. නමුත් ඒක අපි පුරුදු කරගත්ත අර එකතු නොවෙන්න පුරුදු කරගත්ත යම් පුරුද්දක්. මෙන්න මේ වගේ මේක සතිය වඩනවා කියන්නේ මේක පුරුදු කරන එක. නැවත නැවතත් උපදින ත්‍රිවිධ විතර්කයට මේක තුන වෙන්න මේක දියුණු කරනකොට තවත් වඩන්න සතිපට්ඨානයක් තවත් දුරු කරන්න අවිද්‍යාවක් ඉතුරු වෙන එකක් නැහැ. ඒ නිසා දැන් තමයි එකතු නොවීමෙන් අවිද්‍යාව දුරු වී විද්‍යාව මුක්තිය හමු වෙන්නේ. මොහොතක් පාසාම. ඒ නිසා බුදුන් වහන්සේ වදාරනවා අනුපුබ්බේන මේදාවී තෝකතෝකං කනේ කනේ කම්මාව රජතස්සේව නිද්දමේ මලාත්තනෝ. අර මල කියන්නේ අර ලෝභ දේශ මොහයන්ට. මොහොතක් පාසා රන් කරුවා රිදෙහි මල මොහොතින් මොහොත අරින්නා ශේෂණයක් සනයක් පාසා.
ඇසෙන් කලින් නාසයෙන් දිවෙන් කයින් උපදින මොහොතක් පාසා ත්‍රිවිධ විතර්කයේදී එකතු නොවීමෙන් අතීතය ශූන්‍ය වෙනවා. අතීතය බැහැර වෙලා යනවා. අනාගතයක් හැදෙන්නේ නැහැ. මෙන්න මේ සඳහා වීරිය කරන්න වෙනවා. හොඳ වීරියක් ඕන වෙනවා. උත්සාහයක් ඕන වෙනවා. කැපවීමක් ඕන වෙනවා. එහි ප්‍රතිඵල අද්දුටුවයි. බලන්න දෙයක් නැහැ ආයේ. මොකද ඒක තුලින් ඇතිවෙනා වූ සහනය Tamanට දැනෙනකොට සාන්දිටික ධර්මයේ ප්‍රතිඵල ඒවලේ තේරෙනවා. මේ මොහොතේ විපාක දෙන කියන එකනේ පෙන්වන්නේ. ඒ නිසා මම මේ මොකක්ද ඒකට කියන්නේ? යෝධාජීව සූත්‍රය තුළ තියෙන දහම් පෙළ හරිය අගේ කොට සලකනවා. යුද්ධයෙන් ජීවත් වෙන යුද වැටියා රජුරෝ ජයග්‍රහණය කරන්න කරුණු හතරක් පාවිච්චි කරන්න ඕන. සබ්බ දුක්ඛ නිස්සරණ කියලා හරි නිවන් දකින්න හරි කියලා ප්‍රාර්ථනා කරපු පුද්ගලයා මේ හතර පාවිච්චි කරලා ඒ වැඩේ කරන්න ඕන. එතකොට ਉਹ ක්ලේශ යුද්ධයෙන් සතුරන් පරාජය කොට ජයග්‍රහණය කරනවා. එහෙනම් මතක තියාගන්න ඉස්සර වෙලා මොකද්ද පෙන්වුවේ? තනෙහි දක්ෂ වෙන්න ඕන, දුර විදින්න ඕන පුළුවන්, දුර පතිත කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම අඳුරේ විදින්න පුළුවන් වෙන්න වෙනවා. මහත් වූ අවිද්‍යා ස්කන්ධයක් බෙදින්න පුළුවන් වෙනවා. ඔන්න මාර්ගය. අදාළ කරුණු තේරුම් ගැනීම තුළින් සවන් දෙන ඔබට මේ සිව් භූමිය තුළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව් භූමිය තුළ රැඳී සිටමින් ඕන කෙනෙකුට මේ පාර තියෙන්නේ. අදාළ කටයුත්ත කරමින් අවිද්‍යාව දුරු කරමින් විද්‍යා විමුක්තියට පත් වෙන්නට මේ කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ